විශේෂයෙන්ම මාධ්‍ය සාකච්ඡාවක් හඳුන් ලැබුවේ ආණ්ඩුවේ දේශප්‍රේමී മന്ത്രി කණ්ඩායමක් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තිබෙනවා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමිසමේ ශ්‍රී ලංකාව පිළිබඳ කරන පරීක්ෂණ සිදු නොකළ යුතුයි. මෙම පාර්ලිමේන්තුවේ යෝජනා සම්මත කර සිටි කියලා යෝජනාවක් ඉදිරිපත් කරලා තිබෙනවා. මේ යෝජනාව පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ අදහස මාධ්‍ය හරහා මේ රටේ ජනතාවට දැනුවත් කිරීමේ අරමුණින් තමයි මේ මාධ්‍ය සාකච්ඡාව කරනු ලැබුණේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිබඳව ඉතාමත් නිවැරදි නිර්වෘ දේශපාලන මතයක් අපට තිබෙනවා. ලෝකය වෙනදට වඩා වැඩියෙන් sannivedanaya විසින් කිට්ටු කරලා තිබෙනවා. තාක්ෂණය විසින් කිට්ටු කරලා තිබෙනවා. වෙළඳපොළ විසින් කිට්ටු කරලා තිබෙනවා. ගමනාගමනය විසින් කිට්ටු කරලා තිබෙනවා. එනිසා මීට දශක ගණනාවකට වඩා කිට්ටු ලෝකයක් අද නිර්මාණය වෙලා තිබෙනවා. එනිසා ස්වාධීන රාජ්‍යයන් හුදකලාව පැවතීමේ හැකියාවක් කාටවත් නැහැ. එනිසා විවිධාකාරයේ ගනුදෙනු විවිධාකාරයේ රාජතාන්ත්‍රික සබඳතා ලෝකයේ විවිධ රාජ්‍යයන් එක්ක පවත්වා ගැනීම අනිවාර්ය සාධකයක් බවටද පත් වෙලා තිබෙනවා. මෙහිදී එවැනි තත්ත්වයක් තුළ තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි සංවිධානයක වැදගත්කම රඳා පවතින. විශේෂයෙන්ම ලෝකයට උඩ සිට ඒ රාජ්‍යයන් දෙස බැලීමේ ඇසක් තිබිය යුතු තිබෙනවා. කවර දෙයකටවත් කවර රාජ්‍යයකටවත් කවර පෙරමුණකටවත් පක්ෂපාතී නොවි ලෝකයේ සියලු රාජ්‍යයන් දෙස ස්වාධීනව උඩ සිට ඇසක් යොමු කළ යුතුව තිබෙනවා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින්. නමුත් අද සිදු වී තිබෙන දේ තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලෝකයේ සියලු රාජ්‍යයන් ඒවා ස්වාධීන සූර්ය රාජ්‍යයන් ලෙස සලකනවා වෙනුවට ඒවට සම ආකාරයෙන් සැලකිල්ලක් කරනවා වෙනුවට යම් යම් පාර්ශවයන්ට අනුගත වෙමින් යම් යම් පෙරමුණු දිශාවට බර වෙමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය කටයුතු කිරීම අපි පහුගිය කාලේ පුරාම දැක්කා. ඉරානයේ ආක්‍රමණයේදී, ඉරාකයේ ආක්‍රමණයේදී, සිරියාවට එල්ල කරනු ලබන තරජනයන්ෙහිදී, ඇෆ්ගනිස්තානට එල්ල කරන ප්‍රහාරයන්ෙහිදී, පැනමාව ආක්‍රමණයේදී මේ හැම අවස්ථාවකදීම අපි දැක්කා එක්සත් ජාතීන්ගේ සංවිධානය එයට පැවරී තිබෙන භූමිකාව වෙනුවට එක්සත් ජනපදයේ ඇතුළු බටහිර රාජ්‍යයන්ගේ මූලික වමනාවන් එක්ක එක්සත් ජාතීන්ගේ සංවිධානය කටයුතු කරන බව අපි පහුගිය කාලේ පුරාවටම දැකලා තිබෙනවා. එනිසා ලංකාව පිළිබඳව වර්තමානයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ක්‍රියාත්මක වෙමින් තිබෙන කරුණු දිශාව ගත්තත් අපි හිතන්නේ ඒකට වෙනස් අරමුණු සහ වෙනස් උවමනාවන් ගැට ගැහිලා තිබෙනවා. ඒ නිසා දිගින් දිගටම අපි පෙන්වා දෙන්න ලැබුවා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ එවැනි වෙනස් වූ අරමුණු වෙනස් වූ උවමනාවන් පෙරදරි කරගෙන මේ කරන මැදිහත් වීම වලට අපි එකඟ නොවන බව අපි ප්‍රකාශයටපත් කරලා තිබෙනවා. මොකද අපි එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිබඳවත් ඒහා ගැට ගැහුණු ඇමරිකන් එක්සත් ජනපදය තුළ බටහිර රාජ්‍යයන්ගේ උවමනාවන් පිළිබඳව නිර්වෘල් පැහැදිලි දේශපාලන විග්‍රහයක සහ අදහසක දෙමින් තමයි අපි කරුණු ඉදිරිපත් කරලා තිබෙන්නේ. එහෙම නැතුව අයියා ජනාධිපති පුටුවේ වාඩි වුණාට පසුව දේශප්‍රේමීත්ව පොරවගත්තු මල්ලිලා හරි රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ආණ්ඩුව බලයටපත් වූ වහම රට අතහැර ගොස් ජනාධිපති පුටුවේ මහින්ද රාජපක්ෂ වාඩි වූ වහම එහි අමාත්‍ය ධූර ලබාගෙන දේශප්‍රේමීත්වයේ පිළිබඳව නම් දොඩන අය හරි නෙවෙයි ජනතාව විමුක්ති පෙරමුණ. මේ රට පිළිබඳවත් මේ රටේ ජනතාව පිළිබඳවත් ස්ථීර වූ දේශපාලන දැක්මක් උපාය මාර්ගයක් අපි කටයුතු කරමින් තිබෙනවා. ඒ පොරවා ගන්න ලද දෙයක් හෝ ඒ තවරා ගන්න ලද දෙයක් හෝ ඒ ආලෝප කර ගන්න ලද දෙයක් නෙවෙයි. රට පිළිබඳවත් මේ රටේ මහජනයා පිළිබඳවත් දෘಢ වූ ස්ථාවර වූ දේශපාලන දැක්මක් සහ න්‍යාය පත්‍රයක් අනුව අපි කටයුතු කරමින් තිබෙනවා. ඒ නිසා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත් වීම අපි එකඟ නැහැ. නමුත්
මේ මුළු ක්‍රියාදාමයේම දියත් උනේ කොහොමද? රාජපක්ෂ ජනාධිපතිවරයා යුද්ධය අවසන් වූ වහාම බැංකි මූන් එක්සත් ජාතික සංවිධානයේ මහලේකම්වරයා ලංකාවට ආපු වහාම ඔවුන් සමග ඒකාබද්ධ නිවේදනයකට අත්සන් කරා. එම ඒකාබද්ධ නිවේදනයෙන් රාජපක්ෂ ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ සංවිධානයට එකඟතාවයක් පළ කරා ස්වාධීන පරීක්ෂණයක් සිදු කරන බවට. උන් එකඟතාවයක් පළ කරා. ඒකට එකඟ වුණා. ඒ වගේම ඊට පසුව පැවති එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් රැස්වීම සඳහා කමිෂන් සභාවේ රැස්වීම සඳහා විවිධ අවස්ථාවල රජයේ පාර්ශවයෙන් විවිධ යෝජනාවන් සහ එකඟතාවයන්ට පැමිණලා තිබෙනවා. අභ්‍යන්තර පරීක්ෂණ සිදු කරන බව ඔවුන් පවසා තිබෙන විවිධ අවස්ථාවල. මේ මුළු ක්‍රියාදාමයේම දියත් උනේ පාර්ලිමේන්තුවෙන් ආලා හෝ මේ රටේ ජනතාවට දැනුවත් කරලා නෙවෙයි. අඩුම තරමේ කැබිනට් මණ්ඩලයවත් දැනුවත් කරලා නෙවෙයි. රාජපක්ෂ ජනාධිපතිවරයා රාජපක්ෂ වටේ ඉන්න කල්ලිය මේ සියල්ල දිගටම දියත් කරමින් තිබෙනවා. LLRC කමිෂන් සභාව පිහිටවනකොට පාර්ලිමේන්තුවෙන් එහුවේ නේ. කැබිනට් මණ්ඩලයෙන් එහුවේ. ඒ වාර්තාව ඉදිරිපත් කරනකොට ඒ වාර්තාවට කළ යුත්තේ කුමක්ද කියලා පාර්ලිමේන්තුවෙන් එහුවේ නේ. ඒ වගේම පසුගිය ජිනීවා සමුළුවට යෝජනාවන් එනකොට ඒ යෝජනාවන්ට කවරාකාර ප්‍රතිචාරයක් දැක්විය යුතුද කියලා පාර්ලිමේන්තුවෙන් ඇහුවේ. පාර්ලිමේන්තුව නොසලකා හරිනේ. ජනාධිපතිවරයා සහ ජනාධිපතිවරයා වටා ඉන්න සමීපතම කල්ලියක් විසින් ගෙන යන ලද ක්‍රියාමාර්ගයේ අවසන් ප්‍රතිඵලය දැන් ඇවිල්ලා අහන පාර්ලිමේන්තුවේ. හැබැයි මේක පාර්ලිමේන්තුවෙන් අහනකොට මොකද සිදුවී තිබෙන්නේ? පසුගියදා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමසාරිස්වරිය විසින් මානව හිමිකම් පිළිබඳ කොමසාරිස්වරිය විසින් මෙම වාර්තාව ඉදිරිපත් කරනකොටම ඔබට මතක ඇති ලංකා රජයේ නියෝජනය කරමින් රවිනාත් පී ආර්යසිංහ මහතා විසින් ප්‍රකාශයට පත් කරා ඒ කිසිසේත්ම පිළි නොගන්නා බවත් ඒ වගේම ඒට කිසිසේත්ම රාජ්‍ය දායකත්වයක් ලබා නොදෙන බව. ඉතින් කියන්නේ මොකක්ද? ඒ යෝජනාවන් පිළිබඳ ආණ්ඩුවට ස්ථාවරයකුත් තිබෙනවා. ඒතර ආණ්ඩුවේම ස්ථාවරයේ විමසීමට ස්ථාවර ඉදිරිපත් කිරීමට පෙර පාර්ලිමේන්තුව විමසුවෙත් නෑ. මුළු ක්‍රියාවලිය පාර්ලිමේන්තුව විමසුවෙත් නෑ. මේ යෝජනාව පිළිබඳව හෝ ස්ථාවර ප්‍රකාශයට පත් කිරීමට පෙර පාර්ලිමේන්තුව විමසුවෙත් නෑ. ඒ වගේම මීට අමතරව පාර්ලිමේන්තුවෙන් පෙන්වා දී තිබෙන කරුණු ඔබට මතක ඇති මහා පරිමාණ කුඩු එතනෝල් ව්‍යාපාරයන්ට හවුල් වූවන් පිළිබඳ අපි පාර්ලිමේන්තුවේ කරුණු ඉදිරිපත් කළා. හුළුගල්ල නම් ආරක්ෂක මාධ්‍ය ඒකකයේ ප්‍රධානියා පොලිස් නිලධාරීන් මාරු කිරීම සඳහා ඔහුගේ මැදිහත් වීම පිළිබඳ කරුණු ඉදිරිපත් කළා තිබෙනවා. ඒවට රාජ්‍ය ප්‍රතිචාර දක්වලා තියෙන කොහොමද? ඔහුව ඕස්ට්‍රේලියාවේ තානාපති කාර්යාලයේ ප්‍රධාන නිලධාරියෙකුට පත් කරලා යවනවා. මේ පාර්ලිමේන්තුවේ කෝප් සභාව විසින් අවස්ථා ගණනාවකදී වාර්තා ඉදිරිපත් කළා තිබෙනවා. රාජ්‍ය ආයතනවල ඇති වී තිබෙන මහ පරිමාණ වංචා දූෂණ නාස්තිය ප්‍රමාණය ඒවට හවුල් වූවා නම් කොට ඉදිරිපත් කොට තිබෙනවා. ඒ කිසිවක් රාජපක්ෂ ජනාධිපතිවරයා සැලකිල්ලක් කරේ නෑ. මේ පාර්ලිමේන්තුවේ සංඛ්‍යා දත්ත විකෘති කිරීම පිළිබඳව අපි කරුණු ඉදිරිපත් කළා. මොකද කරේ? සංඛ්‍යා දත්ත විකෘති කිරීම පිළිබඳව සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ ඒකට එරෙහිව කටයුතු කරපු නිලධාරි මහත්මයාගේ වැඩ දානවා කරා. නිසා මේ පාර්ලිමේන්තුවේ සංවාදයට බඳුන් වුණු මේ පාර්ලිමේන්තුවේ ලිදරව් කරන ලද කිසිවක් සැලකිල්ලට නොගත් ජනාධිපතිවරයා දැන් හදිසියේ මේ යෝජනාව පිළිබඳව පාර්ලිමේන්තුවේ අදහස විමසන්න තීරණය කළා තිබෙනවා. මේ මුළු ක්‍රියාවලියම පාර්ලිමේන්තුවේ කිව්වේ නේ
ආණ්ඩුව දැන්ටමත් ස්ථාවරයක් අරන් තිබෙන ස්ථාවරය ගැනීමට පෙර පාර්ලිමේන්තුවේ විමසුවේනේ. මීට පෙර පාර්ලිමේන්තුවෙන් ඉදිරිපත් කරන ලද කිසිදු කරුණක් පිළිබඳව ආණ්ඩුව සැලකිලි ලක් කරේනේ. එවැනි අවස්ථාවක තමයි මේ යෝජනාව පාර්ලිමේන්තුවට ඇවිල්ලා තිබෙන්නේ. ඒ විතරක් නෙවෙයි. මේ යෝජනාව පාර්ලිමේන්තුවේ සම්මත වීම හෝ නොවීම මත මේ ක්‍රියාවලියට කිසිසේත්ම අදාළ වෙන්නේ නැහැ. එහෙම වුණොත් එක්සත් ජාතීන්ගේ සංවිධානය අවලංගු සාධකයක් බවට පත් වෙනවා. කවරෝ රටක මානව හිමිකම් පිළිබඳව හෝ වෙනත් කවරෝ අපරාධයක් පිළිබඳව පරීක්ෂණයක් කරන්න ඕනේ කියලා කවරෝ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තීරණය කරොත් කවරෝ කාලවකවානුවක ඒ රටේ පාර්ලිමේන්තුව විසින් සම්මත කරලා ඒක ප්‍රතික්ෂේප කරොත් ඒක පිළිගන්නවා. ඒක පිළිගන්නවා නම් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අවලංගු සාධකයක් බවට පත් වෙනවා. ඒ අර්ථයෙන් ගත්තත් මේ පාර්ලිමේන්තුවට යෝජනා ඉදිරිපත් කිරීමෙන් පළක් නැහැ. එහෙනම් මේ මොකද්ද තියෙන්නේ? රාජපක්ෂ ජනාධිපතිවරයා හැම වෙලාවෙම උපයෝග කරගත්තා වගේ හැම මොහොතකම මේ හැම ප්‍රශ්නයක්ම තමන්ගේ දේශපාලන උවමනාවන් වෙනුවෙන් උපයෝග කරගත්තා. මේ ප්‍රශ්නේ තමන්ගේ තක්කඩි දේශපාලන උවමනාව වෙනුවෙන් උපයෝග කරගන්න ලද දේශපාලන ජිමික් එකක් මේ ඉදිරිපත් කළා තිබෙනවා. හොඳින් තේරුම් ගන්න. මේ දේශපාලන ජිමික් එක. දැන් අපිත් ලෑස්ති ඒ විදිහට දේශපාලනය කරන රාජපක්ෂ ජනාධිපතිවරයාත් එක්ක. අපි ඒ නිසා මේ දේශපාලන ජිමික් එකක් නිසා ඒ දේශපාලන ජිමික් එකෙන් හරි මේ රටට යම් ප්‍රජාතන්ත්‍රවාදී මානව හිමිකම් සුරක්ෂිත කිරීමේ දිශාවට යම් පියවරක් ගන්න පුළුවන් නම් ඒක වඩාත් යෝග්‍යයි. ඒ අනුව මේ තමයි ඉදිරිපත් කර තිබෙන යෝජනාව. ඒ යෝජනාවට අද අප විසින් පාර්ලිමේන්තු මහලේකම්වරයාට සංශෝධනයක් බාර දී තිබෙනවා. ඒ සංශෝධනයෙන් අපි කරුණු 6ක් ඇතුළත් කරලා තිබෙනවා. ඒ කරුණු පිළිබඳව ස්වාධීන අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කොට මාස 3ක් ඉක්මවා යන පෙර පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කළ යුතුය. එයින් හඳුනා ගන්නා ලද පුද්ගලයන් නීතියේ ඉදිරියට පැමිණිය යුතුය කියලා අපි යෝජනාවක් ඉදිරිපත් කළා. තුන මේකට සංශෝධනයක් ලෙස. ඕන් කියනවනේ ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය අභිමානයට උදාරත්වයට අභියෝගයක් වන හේින්ද ඒකී පරීක්ෂණ සිදු නොකළ යුතුයයි මෙම පාර්ලිමේන්තුවේ යෝජනා සම්මත කරයි. අපි කියනවා එසේම ශ්‍රී ලංකා රාජ්‍ය මානව හිමිකම් හා ප්‍රජාතන්ත්‍රවාදී ආරක්ෂා කිරීම වෙනුවෙන් සිය කැපවීම පෙන්වීම සඳහා ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් හා මානව හිමිකම් සුරක්ෂිත කිරීම වෙනුවෙන් පහත සඳහන් සිදුවීම් පිළිබඳ රට තුළ ස්වාධීන අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා ඒ පිළිබඳ වාර්තාව තෙමසත් තුළ මෙම ගරු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවටත් ඒකී සිදුවීම් වලට අදාළ වගකීතු අයවලු නීති ඉදිරියට ගෙන ආ යුතු බවටත් මෙම ගරු පාර්ලිමේන්තුවට යෝජනා සම්මත කර සිටී. මේකට එකතු කිරීමක් ලෙස අපි සංශෝධනයක් ගෙනියනවා. ඒක අපි පැහැදිලිව සඳහන් කර තිබෙනවා. ජනතාව විසින් ජනතාව විසින් ප්‍රජාතාන්ත්‍රික ආකාරයෙන් සිදු කරන ලැබූ විරෝධතාවයන් මර්ධනය සහ ඒවට පාර දීම. රතුපස්වලදී හලාවතදී කටුනායකදී සිවිල් පුරවැසියන් වෙඩි තබා ඝාතනය කිරීම පිළිබඳව පරීක්ෂණයක් කොට මාස 3ක් යාමට පත්වෙන් පාර්ලිමේන්තුවට කදුරු කරුණු ඉදිරිපත් කළ යුතුය. ඒ වගේම වර්ධකරුවන් නීති හමුවට පැමිණිය යුතුය කියලා. ඒ වගේම මාධ්‍ය ආයතන සහ මාධ්‍යකරුවන් සිදු කරන පහර දීම සහ තරජනය කිරීම සහ මර්ධනය. දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයාම පාර්ලිමේන්තුවේදී පිළිගනු ලැබුවා. ඔවුන්ගේ කාලය තුල 2006 සිට 2009 දක්වා වෙනකොට මාධ්‍යවේදීන් 9 දෙනෙක් ඝාතනය සිදු වී තිබෙන බවත් 27 දෙනෙකුට පහර දී තිබෙන බවත්. අපි කිව්වා ඔවුන් පිළිබඳව පරීක්ෂණයක් සිදු කොට පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කරන්න වැඩිකරුවන් නීති හමුවට පමුණුවා. ඒ වගේම සිරස මාධ්‍ය ආයතන, සියත මාධ්‍ය ආයතන, උද්‍යයන් පුවත්පත් කාර්යාලය, ඉරුදුන හා සණ්ඩේලියට පුවත්පත් කාර්යාල, ඊනිවුස් වෙබ් අඩවිය පවත්වාගෙන කාර්යාල ඇතුළු මාධ්‍ය ආයතන වලට පාර දීම පිළිබඳව පරීක්ෂණ සිදු කොට වාර්තාවක් ඉදිරිපත් කරනවා. ඊළඟට කිව්වා රජයේ භාරයේ සහ අධිකරණයේ භාරයේ සිටි පුද්ගලයන් මරණයට පත් කිරීම සහ පහර දීම සිදු වී තිබෙනවා. ඔබට මතක ඇති රජයේ භාරයේ සිටි වැලිකඩ සිරකරුවන් ඝාතනය කරනු ලැබුවා. ඒ පිළිබඳ පරීක්ෂණයක් කරලා වාර්තාවක් ඉදිරිපත් කරනවා. වවුනියාවේ අත්අඩංගු හිටපු නිමල රූබන්ව ඝාතනය කරනු ලැබුවා. ඒ පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරනවා.
AI නීතිය හැමෝට පමුණවන්න. ඒ වගේම මේ මෑතකදී ඔබට මතක ඇති අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යපාල මණ්ඩලයේ ශිෂ්‍යයන් කීප දෙනෙක් අත්අඩංගුවට කොට අරගෙන අමානුෂික ලෙස පහර දීලා තිබුණා. ඒ පිළිබඳ පරීක්ෂණයක් කොට වාර්තාවක් ඉදිරිපත් කළේ. ඒතර මේ ප්‍රජාතන්ත්‍රවාදී සහ මානව හිමිකම් පිළිබඳව ඇති වී තිබෙන ඇති කරන ලද දේවල් වලට පරීක්ෂණ සිදු කළේ. ඒ වගේම දේශපාලන සමාජ ක්‍රියාකාරීන්ට සිදු කරන ලැබූ පහර දීම සහ පැහැර ගැනීම පිළිබඳව විශේෂම ලලිත් විරාජ් සහ කුගන් මුරුගන් යන අය පැහැර ගැනීම පිළිබඳව මොකද්ද වෙලා තියෙන්නේ කියලා මොකක්ද සිද්ධ වුනේ වාර්තාවක් ඉදිරිපත් කරලා එයට ස්වාධීන පරීක්ෂණයක් කරලා එයට දඬුවම් ලබා දීලා. ඒ වගේම උතුරු පළාත හා සිසු පළාත්වල සිදු පැහැර ගැනීම සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම පිළිබඳව පරීක්ෂණ සිදු කළේ. ඒ වගේම නීතියේ පාලන නිසා නීතියේ ක්‍රියාදාමය ආරක්ෂා කිරීමට ඒරුව තරජන කිරීම පහර දීම සහ බිය වෙද්දී නීති සංගම හිටපු සභාපතිවරයා නීතිඥ විජේදාස ලේනාරච්චි මහත්මයාගේ ගෙට වෙඩි තිබ්බා මුකුත් නේ. උණ්ඩ විතරක් තියෙනවා. අධිකරණ කොමිසම සභාවේ ලේකම්වරයාට පහර දුන්නා. ඔබට මතක ඇති අවස්ථා ගණනාවකදී නේද? ඒකට මුකුත් නැහැ. ඒ වගේම නීතිඥ ගුණරත්න වනිනායකට පහර දුන්නා. ඔහු අර සිරාණි බණ්ඩාරනායක මැතිතුමියගේ ක්‍රියාකාරීත්වය ඉහළින් හිටපු නිලධාරී. ඔහුට පිස්තෝල එල්ලකොට තරජන එල්ල කරා. නෝ පිළිබඳ කිසිවක් නැහැ. ඊළඟ ආගමික හා ජාතික සංවේය ඇති කිරීමට ඉවහල් වූ විශාල පැමිණිලි ප්‍රමාණයක් ඉදිරිපත් වී තිබෙනවා. ඒකට කිසිවක් නැහැ. ඒ නිසා අපි රාජපක්ෂ පාලනයට කියන්නේ. මේක සම්මත වෙන්න නම් පාර්ලිමේන්තුවේ මේ දේ කළ යුතුයි. එනිසා අපි ආණ්ඩුවට ඉදිරිපත් කළ තිබෙන සංශෝධන මාලාවක් අද පාර්ලිමේන්තු මාලේකම්වරයාට අපි එක බාර දෙන්න ලැබුවා. අපි බලන් ඉන්නවා ආණ්ඩුව ඇත්ත දේශපාලන ජිමික් එකක් මෙතන අනුගමනය කරන්න හදන්නේ. ඒට මුහුණ දෙන්නත් සැබවින්ම අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාද සහ මානව හිමිකම් සුරක්ෂිත කිරීම වෙනුවෙන් ආණ්ඩුවට වමනාවක් තිබෙනවා නම් ඒ වමනාව පිළිබඳ ජනතාවට දැනගන්නත් මේ වෙලාවේ අවස්ථාවක් ලැබෙනවා. ඒ නිසා විශේෂයෙන්ම මෙවැනි යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිළිබඳ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට ඒ දේශප්‍රේම මන්ත්‍රී සමූහයට අපි බෙහෙින් විශ්වතුවන්ත වෙනවා. මොකද අවස්ථාවක් ලැබිලා තිබෙනවා. දැන් ඒ හා සමාන ලෙස. මොකද අපේ රටේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට අපේ රටට අවශ්‍ය වෙන දොරටු නිර්මාණය කරලා තිබෙන්නේ රාජපක්ෂ පාලනය. රාජපක්ෂ පාලනය ප්‍රජාතන්ත්‍රවාදී අහෝසි කරමින් මානව හිමිකම් උල්ලංඝනය කරමින් තමන් රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කැමැත්ත නීතිය බවට පත් කරගනිමින් ඔහුට කැමති කෙනෙක් අත්අඩංගුවට ගන්නවා. ඔහුට කැමති කෙනෙක් එළියට දානවා. ඔහුට කැමති තැනක වෙඩි තබනවා. මොකද මේ සිද්ධ වෙලා තිබෙන්නේ? ජනතාවගේ සාධාරණ උද්ඝෝෂණ වල වෙඩි තබලා මිනිස්සු ඝාතනය කරනවා. මාධ්‍යවේදීන් පැහැරගෙන එනවා. මාධ්‍ය ආයතන වලට බෝම්බ ගන්නවා. ඒකල කියනවා මේ අරවට අපිට විරුද්ධ වෙන්න කියලා. අපි කියන රාජපක්ෂ ජනාධිපතිවරයාට මේ තත්ත්වයට රටපත් කරේ ඔහු. ජනාධිපතිවරයා ඇතුළු අන්ද ජනාධිපතිවරයා කියලා වචන වැඩිපුර කියනවද දන්නේ නැහැ. ලියන්න බැරි හිටින්නේ. කොහොමද කට් එකක් හොයාගන්න අමාරුයි දන්නේ. මම අඩු කරන්න හිතලා මම පොව. ඒකද මම කියන්නේ ඒ නිසා මේ වර්තමාන ආණ්ඩුව මේ ආණ්ඩුව තමයි මේ දොරටු විවෘත කරගත්තේ. ඒ කිසිවක් කරගත්තේ රටේ ජනතාව වෙනුවෙන් නෙවෙයි රට වෙනුවෙන් නෙවෙයි. රතුපස්වල වෙඩි තිබ්බ රට වෙනුවෙන් නෙවෙයි. රාජපක්ෂයි ඔහුගේ පවුලේ බලය වෙනුවෙන්. හලාවත වෙඩි තිබ්බේ රට වෙනුවෙන් නෙවෙයි. ආණ්ඩුව සහ ආණ්ඩුවේ උමනාවන් වෙනුවෙන්. කටුනායක වෙඩි තිබ්බේ රට වෙනුවෙන් නෙවෙයි. ආණ්ඩුව සහ ආණ්ඩුවේ උමනාවන් වෙනුවෙන්. මාධ්‍ය ආයතනවලට බෝම්බ ගෙවුවේ රට වෙනුවෙන් නෙවෙයි. ආණ්ඩුව සහ ආණ්ඩුවේ බල උමනාවන් වෙනුවෙන්. මාධ්‍යවේදීන් ඝාතනය කරේ රට වෙනුවෙන් නෙවෙයි. ආණ්ඩුව සහ ආණ්ඩුවේ උමනාවන් වෙනුවෙන්. නිසා ආණ්ඩුව සහ ආණ්ඩුවේ උමනාවන් වෙනුවෙන් කරලද මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍ර විරෝධී උල්ලංඝනය කිරීම තමයි මේ තත්ත්වය අද නිර්මාණය කරලා තිබෙන්නේ. ඒ නිසා එක්සත් ජාතීන්ගේ සංවිධානයේට අපේ රට විවෘත වීම සඳහා දොරටු විවෘත කළ තිබෙන රාජපක්ෂ පාලනය. ඒ නිසා මේ දොරටු වැසිය හැකි වන්නේ පාර්ලිමේන්තුවේ යෝජනා සම්මත කිරීමෙන් නෙවෙයි. එම දොරටු වැසිය හැකි වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් අපේ රට තුළ සුරක්ෂිත කිරීමෙන් පමණයි. ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම පිළිබඳව ස්වාධීන අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්වීමෙන් පමණයි. එසේ නැතුව මේ පාර්ලිමේන්තුව අපි කතාබස් කරලා අත උස්සලා මේ දොරටු වහන්න බෑ. ඒ නිසා සැබවින්ම මේ රටට ආදරය කරන සැබවින්ම මේ රටේ අනාගතය පිළිබඳ විශ්වාසය තබන සෑම පුරවැසියෙකුගේම සෑම පුද්ගලිකම කාර්යභාරය බවට පත් වෙන්නේ රාජපක්ෂ පාලනයේ පාලනය විසින් අනුගමනය කළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම සහ උල්ලංඝනය කිරීම දිගටම කරගෙන දේවට එරෙහිව ජනමතයක් ගොඩනැගීම. ඒ සඳහා යෝජනාවලියක් අපි ලබා දීලා තිබෙනවා. ඉතින් අපි බලාගෙන ඉන්න ආණ්ඩුවට මේකේ ප්‍රතිචාරය මේකට සංශෝධනයක්. මේ ප්‍රතිචාරය අනුව තමයි ආණ්ඩුවේ මේ යෝජනාව අනුව යෝජනාවට අපේ තීරණය පාර්ලිමේන්තුවේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.
මේ කරුණු කීපේ තමයි අපිට ඉදිරිපත් කරන්න තිබුණේ. ඊට අමතරව ඔබට පාර්ලිමේන්තුවේ විමසීම් කරනවල විරුද්ධ ප්‍රකාශ කරනවා විරුද්ධත්ව ප්‍රකාශ කරනවා නෑ අපි දැනට ආණ්ඩුවට අවස්ථාව දීලා තිබෙනවා. ඇති වී තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම පිළිබඳ ස්වාධීන අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වලා ඒ පිළිබඳ මාස 3ක් ඉක්මවීමට පෙර පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කරන්නත් ඒ වගේම මෙහි වැරදිකරුවන් නීති හමුවට පමුණුවන්න. ඒක තමයි අපි තේ යෝජනාවට ආණ්ඩුව දක්වන ප්‍රතිචාරය අනුව තමයි අපි අපේ තීරණේ ගැනීමට නියමිතව තිබෙන්නේ. අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම සිදුවීම එකක් මේ තියෙන්නේ කරන ලද දේවල් වලට පරීක්ෂණ. අපි ඒකට ඇතුල් කරේ නැහැ. ඊළඟ ප්‍රජාතන්ත්‍රවාද සහ මානව හිමිකම් තහවුරු කිරීම සඳහා ක්‍රියාමාර්ග. මෙහෙම තියෙනවා. ඒතර දැන් ආණ්ඩුව මේක කරයිද නැද්ද බාරගනීද ප්‍රතික්ෂේප කරයිද කියන එක තියෙන ආණ්ඩුව මත. ඒතර ඒකේ කවර හෝ ගනු ක්‍රියාමාර්ගයක් මත තමයි අපේ තීරණය ප්‍රකාශයටපත් වෙන්නේ. ඒක අපි තාම ආණ්ඩුවට දීලා තියෙනවා. අපි ඉක්මන් විය යුතු නැහැ. නිසා බලමු මේකට රජයේ පැත්තෙන් දක්වන ප්‍රතිචාරය මත තමයි අපි අපේ තීරණය ගැනීමට නියමිතව තිබෙන්නේ. අපි පූර්ව තීරණයක් නැහැ තාම. මේක බාරගත්තොත් මොකද කරන්නේ නොගත්තොත් මොකද කරන්නේ? එහෙම තීරණයක් ඇවිල්ලා නැහැ. අපි දැන් විවෘතව අපි බාර දීලා තිබෙන යෝජනාවලිය. ඒතර ආණ්ඩුව අතේ දැන් තියෙන්නේ. කොහොමද 17 18 වෙනිදා විවාදිනේ? මේ 17 සහ 18 වෙනිදා පාර්ලිමේන්තු විවාදී. ඒ පාර්ලිමේන්තුවේ අපි අපේ යෝජනාවලිය ඉදිරිපත් කරනවා. ඒකට ආණ්ඩුවට පුළුවන් ඒක බාර ගැනීම ප්‍රතික්ෂේප සිදු කරන්න. නිසා අර දින නියමයක් නැති යෝජනා නෙවෙයි මේ. අර යෝජනා 12ක් තියෙනවනේ කාලයක් නැති. අනේ මාව කොහොම හරි ගෙන්නගෙන කතා කරන්න කියලා යෝජනා වගේක් තියෙනව නේද? නේද? මම ඔයාට පෙම් කවි ලියලා තියෙනවා. මම ඔයාට මහරජාණන් කියලා ගීත ලියලා තියෙනවා. මම ඔයාට හදපත්ලින්ම බොක්කෙම්ම ලව් කරමින් ඉන්නවා. ඇයි මට මේ තරම් නොසලකා හරින්න කියලා එහෙම කවක් නෙවෙයි මේක. මේක ඇවිල්ලා නිශ්චිත දේශපාලන රටේ මතුවී තිබෙන ප්‍රජාතන්ත්‍රවාද සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම පිළිබඳ නිශ්චිත දේශපාලන වැඩපිළිවෙලක් තමයි අපි ඉදිරිපත් කරලා තිබෙන්නේ. මේක දන්නේ ආණ්ඩුවේ තීරණය දන්නේ 17 වෙනිදා උදේ. ඔව්. ඒ විවාද ගන්නකොටනේ දන්නේ. ඔව්. ඒක කොහොමද තියන්නේ? ඒ තීන්දුව කරන්නේ 18 වෙනිදා හවසනේ ඡන්දෙට ගන්න. 17 සහ 18 දෙදිනේ විවාදේ කරලා 18 වෙනිදා හවස ඡන්ද විමසනවා. එතකොට අපිට අවස්ථාව ඕනවටත් වඩා වැඩි රජයේ තීරණ දැනගන්න. දැන් ආණ්ඩුවේ බහුතරයක් තියෙන නිසා ඔක අනිවාර්යයෙන්ම තමයි බුලන්නේ ඔක්කොමලගේ ඉස්සාව පාටි මොකද? ඔව්. ඒතකොට ඒ අනුව ඔක සම්මත වුණා කියලා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මේ රට ඇඟිලි ගන්න කියලා අපේ ගන්න පුළුවන්. නෑ ඒකයි මම කිව්වේ. ඒ කියන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විසින් ගනු ලබන යෝජනා ඒ රටවල් වලින් පාර්ලිමේන්තු වලින් ඒවා පරාජයටපත් කරන්න පුළුවන් කමක් ලැබෙනවා නම් එක්සත් ජාතීන්ගේ සංවිධානයක් තවදුරටත් වැඩක් නැතුව යනවා. වළංගුතාවයක් නැතුව. ඒ නිසා මේක මම කියන්නේ මේ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් එන ක්‍රියාමාර්ගය අපොස් හැරීම සඳහා හෝ මේ පිළිබඳ පුළුල් විද්වත් සාකච්ඡාවක් සිදුකොට රටේ අනාගතය පිළිබඳ තීන්දුව තීරණයක් ගැනීමට හෝ එහෙම නැත්නම් සැබවින්ම මේ ඇති වී තිබෙන තත්ත්වයන් පිළිබඳ සමාලෝචන සිදුකොට නේද ජනතාව දැනුවත් කිරීමට හොගෙන එකක් නෙවෙයි මේ දේශපාලන ජිමික් එකක්. බලමු මේක දැම්මාම කවුද අත උස්සන්නේ කවුද විරුද්ධ වෙන්නේ විරුද්ධ වෙන අය දේශද්‍රෝහීන් අත උස්සන අය දේශප්‍රේමී ඊළඟ ජනාධිපති ඡන්දෙට දේශප්‍රේමීන් දේශද්‍රෝහී කියලා බාල බෙදීමකට දරන ඉතාමත් කාලයක් තිස්සේ කරන ලද يعني ජනතාවට ඕනෑමටත් වඩා වැඩින් ඒත්තු ගන්න ලද බාල දේශපාලන තුරුම්පුවක් මේ එන 17 නේද? ඔව් මේ අඟහරුවාදා සහ බදාදා. අඟහරුවාදා සහ බදාදා පාර්ලිමේන්තුවේදී මේ යෝජනාව සම්මත වෙන්න ඕන. මේ යෝජනාව පිළිගන්න ඕන නම් අපි යෝජනාව ඉදිරිපත් කළා තිබෙනවා. මේවා මාස 3ක් ඇතුළත පාර්ලිමේන්තුව සිදුවිය යුතුයි. තේරෙනවද කියන්නේ? අපි යෝජනාවේ තියෙනවා දැන් මේකේ ඒගොල්ලන්ගේ යෝජනාව තමයි මේක. ඒ යෝජනාවට අපි එකතු කිරීමක් දානවා මේ කොටස. ඒ කොටසේ තියෙනවා මෙන්න මේවා සිදුවිය යුතු කියලා. එතකොට ඒගොල්ලෝ පාර්ලිමේන්තුවේ මේක අනුමත කරනවා නම් පාර්ලිමේන්තුවේ 18 වෙනිදා අනුමත කරනවා නම් එතකොට වෙන දේ තමයි දැන් සිට ඒගොල්ලන්ට මාස 3ක් ඇතුළත අපි මේ කියන කරුණු ටික පාර්ලිමේන්තුවට නැවත පරීක්ෂණ සිදු කර වාර්තාවක් ඉදිරිපත් කළ යුතු තිබෙනවා. ඒක ඒගොල්ලන්ගේ පාර්ශ්වයෙන් තියෙන්නේ. මෙතන එදාට 18 වෙනිදා සිදුවන්නේ යෝජනාව අනුමත වීම පමණයි. අනුමත හෝ නේද ප්‍රතික්ෂේප වීම හෝ පමණයි සිදුවන්නේ. දැන් අද විවිධ පක්ෂ නායකයන්
පක්ෂ නායක රැස්වීම ඉතා පැහැදිලි ලෙසම ඉදිරිපත් කරා. අපි විසින් සංශෝධනයක් ලබා දෙනවා කියලා. ඉතින් අපිට දැන් අපිට පාර්ලිමේන්තු රීතීන් අනුව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව අපිට සංශෝධන දෙන්න පුළුවන්. ඉතින් අපි සංශෝධන දෙනවා කියලා පාර්ලිමේන්තු කණ්ඩායම නගර විසින් ප්‍රකාශයටපත් කරා. අපි ඒක ඉවර වුවාම පාර්ලිමේන්තු මහලේකම්වරයාට මේ සංශෝධන ලබා දීලා තිබෙනවා. මේ තියෙන රට ගැනම මේ තියෙන සම්පූර්ණ ඒකනේ. දැන් අපිට තියෙන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විසින් අපේ රට කෙරෙහි ගොඩනගා තිබෙන දේශපාලන සැලැස්මක් තිබෙනවා. අපි ඒ සැලැස්මේ කොටසක් හැටියට තමයි මේ පරීක්ෂණ ක්‍රියාවලිය පටන් ගන්නෙ. එතකොට අපි පරාජයටපත් කරන්න කුමක්ද? දැන් අපි ඕනනම් මේ පරීක්ෂණ ක්‍රියාවලිය පරාද කරනවා. ඊළඟ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඊළඟින යෝජනාව පරාදයටපත් කරනවා. තව එන එකක් පරාද කරනවා කියලා අපි හිතමු. ඒක නෙවෙයි වැඩි වෙන්න ඕනකම තිබෙනවා. මේ සමස්ත සැලැස්ම පරාජයටපත් කළ හැකි කෙසේද? මේ සමස්තම සැලැස්ම පරාජයටපත් කළ හැකි වන්නේ රට තුළ සිදු වූ ප්‍රජාතන්ත්‍රවාදී සහ මානවිකම් උල්ලංඝනය කිරීම පිළිබඳව අපක්ෂපාතී ස්වාධීන පරීක්ෂණයක් සිදුකට වැරදිකරුවන් නීති හමුවට පැමිණීම. එතකොට එක්සත් ජාතික සංවිධානය කියන දෙයක් නැහැ. ඊළඟ තමයි නැවත අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාද සහ මානවිකම් උල්ලංඝනය වීම පිළිබඳව සිදුවීම් ඇති නොවීමට ඉඩ ලබා දීම. එතකොට එක්සත් ජාතීන්ගේ සංවිධානය කියන්නේ එහෙනම් අපි මේ කියන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇත්තටම වැටබදා පරාජයටපත් කළ හැකි වන්නේ මේ යෝජනාවලිය ක්‍රියාත්මක කිරීම හරහා පමණයි. මේගොල්ලෝ හදන්නේ ඒ මොහොතේ එක කාලයක් ජිනීවා යෝජනාව වෙනකොට ඡන්දය ගැන කල්පනා කරනවා. ඊළඟ දැන් මේ කියනකොට දේශපාලන වැඩ. ඔන්න ඔහොමනේ යන්නේ. මේගොල්ලෝ මේ තමන්ගේ එදිනෙදා ජීවිතයේ ගැට ගහ ගැනීම සඳහා එදා වේල බවට පත් කරගන්න මේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානවිකම් කොමිසමේ සිදුවන සිදුවීම්. අපි විසින් ඉදිරිපත් කරන්නේ මේක අවසන් කළ යුත්තේ කෙසේද? ඒකට අපි පරාජයටපත් කළ හැකි කොයිසද? ඒක තමයි සැබවින්ම රට වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග. ඊට අමතරව ඔබට මම නම් ඒක බැලුවේ නැහැ ඇත්තටම. මේ දැන් මෙහෙම ඉතින් දැන් මම දැන් වාසු යෝජනාවක් දැම්මලු, ඩිව් යෝජනාවක් දැම්මලු, විමල් යෝජනාවක් දැම්මලු, රතනහාමුදුරු යෝජනාවක් දැම්මලු. මම දැන් මේ ආණ්ඩුවක් නෙමෙයි. ඒක මොකද්ද මේ ඔක්කොම සිදුන ඔයගොල්ලෝ දන්නවද? පහුගිය දකුණු සහ බස්නාහිර පළාත් සභා මැතිවරණයෙන් පස්සේ. ඊට පෙර මේ යෝජනා ආවෙත් නැහැ, මේ ගැටුම් ආවෙත් නැහැ, මේ ප්‍රශ්න මුකුත් ආවේ නැහැ. මොකද මේ පක්ෂ දෙකටම පහුගිය දකුණු සහ බස්නාහිර පළාත් සභා මැතිවරණයේ අත්වෙච්ච ඉර නමක් තිබෙනවා. වීරවංශ මන්ත්‍රීවරයාගේ පක්ෂයෙන් 7 දෙනෙක් ඉදිරිපත් කරා. 7 දෙනාගෙන් ඡන්දෙන් තේරුනේ දෙන්නයි. එක්කෙනෙක් රොජර් සෙනවිරත්න ඔහු රංගන ශිල්පියෙක් නේ, රංගවේදියෙක්. ඊළඟ කෙනා සූර්ය ප්‍රාදේශ සභාවේ සභාපතිවරයා. ඊතුරු 5 දෙනාම පරාදයි. මාතර ඉල්ලුපු කෙනා ආවේ ලැයිස්තුවේ අන්තිමයට. මාතර කෙනා ආවේ. ගාල්ලේ කෙනා ආවේ අන්තිමයට එකක් උඩින්. හරිද? එතකොට උන්ට අත්පත් වෙච්ච දේශපාලන තත්ත්වේ පෙන්눔 කරා ප්‍රතිඵලයි. දැන් ඒ තත්ත්වය යලි අත්පත් කර ගැනීම සඳහා පොරබැදීම. හෙළවුරුමේ ගත්තොත් ඕගොල්ලෝ දන්නවා හෙළවුරුමේ දැන් බස්නාහිර පළාතට පමණක් සීමා වෙච්ච දේශපාලන ව්‍යාපාරය. ඒක මම හිතන්නේ වෙනත් පළාතවලට ඉල්ලන්නෙත් නැහැ. කොළඹට දෙන්නෙක් කිල්ලෝ උදේ ගම්මන්පිල සහ නිසාන්ත වර්ණසිංහ. උදේ කොහොමත් කණ්ඩායම් නායක ඒක වෙනම. නමුත් නිසාන්ත වර්ණසිංහගේ මනාප කීයද? ඒ හෙළවුරුමේ හැම කෙනාම නිසාන්තර ගහන්න ඕනේ. හෙළවුරුමේ හැම කෙනාම නිසාන්ත වර්ණසිංහ මනාපයක් දෙන්න ඕන. මනාප තියෙන්නේ 22000යි. ඒක ටීවී වල පෙනී හිටනවර මේ ඔක්කොමත් එක තව අමතර වුණ 7000ක් විතර දෙන්නේ නැති උටින්න. ඒ හෙළවුරුමේ වටිනාකම තියෙන ඡන්ද 15000යි. ඒ කොළඹ. ගම්පහ හෙළවුරුමේ අපේක්ෂකයා බවට පත් වෙලා තිබුණේ මදුමාධව අරවින්ද. ඔහු නළුවේ. ඔහු ගායකයෙක්. ඔබට මතක ඇති ඒ කාලේ තමයි මහින්දාගමන චිත්‍රපටියේ පාත්‍රය ඔසවාගෙන නේ. ඔහු ඒ ඡායාරූප බෙදුවා. ඒ ඔක්කොම කරලා පරාජය. හෙළවුරුමේ නළුවා, ගායකයා, දලදා ගමනේ පාත්‍රය මේ ඔක්කොම එකතු කරලා පරාද. කළුතර හෙළවුරුමේ අපේක්ෂකයා බවට පත් වුණේ තෙබුවන පියනන්ද හාමුදුරුවෝ. උන්වහන්සේ හිටපු පළාත් සභා මන්ත්‍රී කෙනෙක්. පරාදයි. එතන මොකද වෙලා තියෙන්නේ? එනිසා ඒගොල්ලන්ට මේ ඡන්ද ප්‍රතිඵලයේ විසින්
ආණ්ඩුවට සංඥාවක් දෙන අතර ඒ සංඥාව දෙගුණ තෙගුණ කරලා ලබා දීලා තිබෙනවා මේ පාර්ශ්ව දෙකට. ඒ නිසා ඒගොල්ලෝ කල්පනා කරනවා දැන් කොහොමද මේ ආණ්ඩුව ඇතුලේ මේ ආණ්ඩුවෙන් එළිය පවතිනක් නෙමෙයි මේ හොයන්නේ. ඒගොල්ලෝ සාහතික කරලා මේ හොයන්නේ ආණ්ඩුවෙන් එළිය භූමිකාවක් නෙවෙයි. ආණ්ඩුව ඇතුලේ තමන්ගේ භූමිකාව තවදුරටත් ප්‍රභාවත් කරගන්නේ කොහොමද කියන නාටකම තමයි මේ යෙදෙන්නේ. මොකද ආණ්ඩුව ඇතුලේ තමන්ගේ භූමිකාව දැන් අර වෙලේ නිකන් නේ මඩ කණයි ගන්නට වැටලා තියෙන්නේ. දැන් ඒගොල්ලෝ බලනවා ආණ්ඩුව ඇතුලේ භූමිකාව කොහොමද ප්‍රභාවත් කරගන්නේ කියලා. ඒ සදා දක්වන රංගනයන් මේවා. ඒවට ඉතින් මාධ්‍යයට ඉතින් පොඩි නේ සතුටක් තියෙන. ඒ ගණන් ඒවෙම තමයි දන්නෝ. නමුත් අපි විශේෂම කල්පනා කරනවා මේවා කිසිසේත්ම ඒගොල්ලෝ හොයන්නේ ආණ්ඩුවෙන් පිට භූමිකාවක් නෙවෙයි. ආණ්ඩුව ඇතුලේ තමන්ගේ භූමිකාව ශක්තිමත් කර ගැනීම සඳහා තමයි ඔය යෝජනා. එනිසා ඔය යෝජනා සියල්ල සකස් වී තිබෙන්නේ රාජපක්ෂ ජනාධිපතිවරයාගේ හෘද ස්පන්දනයේ තේරුම් අරගෙන. ඒ නිසානේ මදක එක්කෙනෙක් කියනවා මේ අපිට අවශ්‍ය වී තිබෙන්නේ රාජපක්ෂ ජනාධිපතිවරයාට සතුරු මිතුරෙක් වෙන්න නෙවෙයි මිතුරෙක් වෙන්න. හෘදයාංගම මිතුරෙක් බවට පත්වීමේ චේතනාවෙන් තමයි මේ යෝජනා ඉදිරිපත් කරන්නේ. ඕකනේ මේ කියන්නේ. ඉතින් මොකද්ද මේ තියෙන්නේ? වෙන මොකුත් ඕකනේ තියෙන අදහස. ඒ නිසා මේ අර අත්පත් ඡන්දපතිපල විසින් තමයි අත්පත් වූ තත්වයෙන් ඇති වෙච්ච දේශපාලනයේ විසින් ඉදිරිපත් කරන ලබන යෝජනා මේ තියෙන වෙන කිසිවක් නෙමෙයි. ඔව් ටිකක් බයයි හෙළුරුමේ කියලා කියන්න. ඒකයි. හෙළුරුමේ කියලා කියන බය නිසා ඔය කියන්නේ. නැත්තම් නේ. ඉතින් මම අපේ පක්ෂෙන් අපි හිමිට දෙන්නේ නැහැ. අපේ පක්ෂයේ මෙහෙම ආදුර්නිති මන්ත්‍රීතුරයාට මට මේ මට වෙනම වැඩ පිළිවෙල ඉදිරිපත් කරගෙන එහෙම පක්ෂ තියෙන්න පුළුවන්ද? මම පක්ෂ පොතින විදියක් නැහැ. ඒක මේ හාමුදුරුවන්ගේ එහෙම නැහැ. ඒ අර තාම ඒගොල්ලෝ බයයි. ඒකයි. මේක හෙළවුරුමේම යෝජනා කිව්ව දුන්නොත් හෙළවුරුමේටමනේ. ඉස්සලා මුට්ටි දාලා බලනවා රත්න හාමුදුරුවෝ බෙල්ල දෙන්න පුළුවන් වේදික. ඔන්න ඔය වගේ උපක්‍රම. ඒක අපිට තේරුම් ගන්න පුළුවන් වෙන උන් දේශපාලනයේදී. ඔව් අපි 17 18 විවාදයට සම්බන්ධ වෙනවා මේ සංශෝධන ඉදිරිපත් කරනවා. ඒ සංශෝධන වල දක්වන ප්‍රතිචාරයන් මත අපි අපේ තීරණය ප්‍රකාශයටපත් කරනවා. ඔව් දැන් මේක සංස්කෘතියක් බවට පත් වෙමින් තිබෙනවා. ඒ කියන්නේ අපේ රටේ නීතියේ විධානයේ ආධිපත්‍යය මුළුමනින්ම කඩා වැටෙමින් තිබෙනවා. එතෙන්දී ඒ අවස්ථාවේදී පමණක් නෙවෙයි ඔබ දැකලා තියෙන බොහෝ අවස්ථාවලදී අත්අගන කරන සැකකරුවන් බෝම්බ පෙන්වීමට ගෙන යාම රහ ඝාතනය වීමද සුලභ දසුන බවට පත් වෙලා තිබෙනවා. ඒ මොහොතේදී බොහෝ අය ඒ සිදුවීමෙන් සමහර අය ඉන්නෝනේ දැන් මට මතකයි කඹුරු පිටියේ සිදුවීම ගත්තොත්. ඒ නිසා සාමාන්‍ය මිනිස් ප්‍රජාව තුළ හැඟීමක් එනවා මේ අය ඝාතනය කරන එක හොඳයි කියලා. කඹුරු පිටිය අර පොලිස් නිලධාරීන්ගේ පවුල ඝාතනය කරාට පස්සේ සාමාන්‍ය මිනිස්සු ගොල්ලෝ තුලට එනවා මේගොල්ලෝ ඝාතනය කරන්න ඕන කියලා. ඊට පස්සේ නේ එහෙම ඊට පස්සේ ඔන්නෝම රැල්ලක් හැදෙමින් එනවා. ඒතර පොලිසිය මේකට හුරු වීමකට වෙලා තියෙනවා. ඒ කිසිදු ඝාතනයකට රජයේ පැත්තෙන් පරීක්ෂණයක් කරලා නැහැ. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් දිගින් දිගට මම දන්නේ ඇයි පොලිස් මාධ්‍යක ප්‍රකාශකට වෙන කතාවක් හදාගන්න බැරි කියලා. මේකේ ඇයි එකම කතාව කියමියන්නේ. ඔහු කියනවා නේ බෝම්බ පෙන්වන්න ගියා. ඒ බෝම්බ ගන්න යනකොට පොලිස් නිලධාරියාගේ තුවක්කුව පැහැර අරගෙන වෙඩි තියන්න පටන් ගත්තා. ඊට එහා පැත්තේ පොලිස් නිලධාරියා වෙඩි තිබ්බා ඝාතනය වුණා. ඒ කියන්නේ මම කියන්නේ වෙන කතාවක් ගොතන්නවත් අර මහන්සි නොවෙන්නේ ඇයි? ඒකටත් පොඩි මහන්සියක් හිතන්න එපා කොහොමද අලුත් කතාවක්. ඒකටවත් මහන්සි වෙන්නේ. ඒ තරමටම මේක තමන්ගේ අයිතිය බවට පිළි අරගෙන තියෙනවා. ඒකයි මේ තියෙන්නේ. තමන්ගේ අයිතිය බවට පිළි අරගෙන. මෙහෙම කරන්න අයිතියක් නැහැ. පොලිසියට හිටු තැන වෙඩි තියන්නේ. ඒ ප්‍රවණතාවය තමයි දැන් මේ මතුවෙන්නේ. මම දැක්කා ඒ ඔබට මතක ඇති මීට පෙර මේ අර දුම්රිය වැඩ වර්ජන වෙලාවෙදී. දුම්රිය වැඩ වර්ජන තිබුණු වෙලාවෙදී ඔය මගියෙකුට පහර දෙනවා. ඒ මගියා කියන මට ඕගොල්ලෝ ගහන්න කියලා. පොලිසිය කියනවා නෑ වෙන කවුරුත් ගහන්න කියලා. මගියා කියන්නේ මට ඕගොල්ලෝමයි ගැහුවේ කියලා. ඉතින් දැකන්නේ තේ නාටකෙ. මොකද්ද මේ වෙන්නේ? ඒ කියන්නේ මේ ජනාධිපතිවරයා මේක තමයි වාක්‍යය. මේ ජනාධිපතිවරයා නීතිය බිඳ වැටුවා. ආයතනවල තියෙන වගකීම් අත්හැරියා. Tamanට ඕන විදිහට පුද්ගලයන් සහ ආයතන උපයෝගී කොට ගත්තා. ඒක තමයි අද මේ සිදුවීම් හැටියට ප්‍රකාශයටපත් වෙමින් තිබෙන්නේ. ඒ නිසා මෙම தත්ත්වය පාලනය කරන්න නම්
වහාම ඒ ආයතන වල කාර්යභාරයට සිදු විය යුතුයි. පොලිසියට තියෙන කාර්යභාරය. පොලිසිය කාර්යභාරයට සීමා විය යුතුයි. ඔහුට දඬුවම් දීමේ කාර්යභාරය තියෙන අධිකරණයට. ඒ කාර්යභාරය අධිකරණයට ලබා දිය යුතුයි. ඒක තමයි අපි ක්‍රියාපිළිවෙත වෙන්නේ. හැබැයි දැන් අත්අඩංගුවට ගන්නෙත් පොලිසිය, නඩු අහන්නෙත් පොලිසිය, දඬුවම් දෙන්නෙත් පොලිසිය. ඉතින් මෙහෙම තත්ත්වයක් මම හිතන්නේ රටේ නිර්මාණය වෙන එක අපි කවුරුත් පිළිගත යුතු නෑ. නමුත් මේකට උත්තේජනයක් එනවා. අර සමහර අවස්ථා එනවා ඌව ඝාතනය කළ යුතුයි කියලා මනෝභාවයක් මිනිස්සු තුළ ඇදෙනවා. ඉතින් කවුරුත් එක්ක කතා කරන්නත් බයයි. ඊටම කියන ඔය පාතාලේ සමහර සිදුවීම් වලදී. හැබැයි මේ ප්‍රවණතාවය තමයි මේ අද තල්ලුවීම යමින් සාමාන්‍ය මිනිස්සු ඝාතන දක්වා පොලිසිය දිහත් දෙමින් තිබෙනවා. කාටද පැමිණිලි කරන්නේ? මම දැක්කේ තාත්තගේ ප්‍රකාශයක් දැක්ක. කාටද පැමිණිලි කරන්න කියලා තාත්තා. පොලිසිය ගමන් පැමිණිලි ලියන්න දෙයක් නැහැ කියලා. ඔව් ඒකයි දැන් සිද්ධ වෙලා තිබෙන්නේ. ඒ නිසා මම හිතන්නේ මේ නීතියේ විධානයේ ආධිපත්‍ය ඒ ආයතන වල තියෙන වගකීම් මුළුමනින්ම කඩා වැටුවට පස්සේ සමාජයකට විය හැකි විපත්තිදායක තත්ත්වය තමයි මේ අත්වී තිබෙන්නේ. පොලිස් පිළිදාරනුත් වහරගෑම ලක් වෙච්ච අවස්ථා තියෙනවා. මේ වැදගත් විදිහට ඔව් මම දැක්කා මේ ඉස්සර මේ පොලිසිය උපයෝගී කොටගෙන සුදු වෑන් හරහා පුරවැසියන් පැහැරගෙන ගියා. දැන් පුරවැසියන් සුදු වෑන් හරහා පොලිසිය පැහැරගෙන යනවා. ඒක හරි මදකේ වාර්තාවක් මේකත් ඉතින් මේ ඔක්කොම එහෙම තමයි මේ ඔක්කොම වියවුලක් නේ. يعني මුළු සමාජයේ දේහයක් කඩා වැටුනහම අපි මේ පොලිසිය ස්වාධීනත්වයෙන් අපේක්ෂා කරන්න එපා. සමාජයේ දේහෙම සීල ආයතනය කඩාවට්ටලා බිඳවට්ටලා තිබින්නේ. එහෙම තැනක මොකද ඉතුරු වෙන්නේ? පොලිස් නියෝජ්‍ය ඇමතිවරයෙකුට නම් පොලිසියට පාර දෙන්න මම දැක්ක දැන් ආයේ නියෝජ්‍ය ඇමතිවර කියපු වාහනේ අංක තාඩු වෙනස් කළා දෙනවා. හරිද මේ නීතිය අදාළ නැති වෙලා තියෙනවා. ජනාධිපතිවරයාගේ කැමැත්ත බවට නීතියපත් වුණානේ. නීති පොතේ තියෙන කාර්ය අපරාධ දණ්ඩ නීති සංග්‍රහය තියෙන කාර්ය අපරාධ නීති සංග්‍රහය තියෙන කාර්ය නෙවෙයි නීතිය බවට පත් වුණා ජනාධිපතිවරයා කැමැත්ත. ඉතින් නියෝජ්‍ය ඇමතිවරයා කල්පනා කරනවා ජනාධිපතිවරයාගේ කැමැත්ත වෙන්නේ නියෝජ්‍ය ඇමති එළියේ ඉන්න එක. ඒ නිසා ඔහුට බය වෙන්න හේතුවක් නැහැ. ජනාධිපතිවරයා කැමැත්ත වෙන්නේ ඔහු කවදාවත් හිරේ යවන්නේ නැති එකට. ඒ නිසා ඔහු බය නැතුව වෙනවා. දැන් සියල්ල විනිශ්චය බවට පත් වී තිබෙන්නේ රාජපක්ෂ. ඒකේ ප්‍රතිවිපාක තමයි මේ රට පුරාම දියත් වෙමින් තිබෙන්නේ. මම දැක්ක දැන් හරිය අපූර්ව සිද්ධියක් වෙලා තියෙනවා. දැන් පොලිස් නිලධාරියා එයාගේ ප්‍රකාශවල සටහන් වෙනවා ඔහුට පහර දුන්නා ඔහුගේ වාහනේ ගිනි තිබ්බා කියලා නියෝජ්‍ය ඇමතිවරයාගේ සබඳකමක් මේකට ඇති කියලා ඔහු ප්‍රකාශ කරනවා. ඒතර මොකද කරන්නේ? පොලිසියවල ඔහුගේ කට උත්තරයක් අරගෙන ඒක කරන්න එපා. හැබැයි දැන් මොකද වෙලාද? දැන් නියෝජ්‍ය ඇමතිවරයා ඇවිල්ලා පොත්පත් සාකච්ඡා තියෙනවා. හරිද? සනත් ජයසූරිය නියෝජ්‍ය අමාත්‍යවරයාට චෝදනාවක් එල්ල වුණා. පොලිසිය පැමිණිලිත් ඉදිරිපත් වුණා. ඔහු විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට මර කණ්ඩායමක් එක පහර දුන්නා කියලා. ඔහු මොකද කරන්නේ? ඔහු මාධ්‍ය සාකච්ඡාවක් ඇඳවල මේ ප්‍රකාශ කර මේ කරුණු කියනවා. මම කියන්නේ මේක නෙවෙයිනේ වෙන්න ඕන. සනත් ජයසූරියට හෝ හේමාල් ගුණසේකරට හෝ සිදුවිය යුතුනේ පොලිසියට යන්න. පොලිසියට ගිහලා කට උත්තරයක් දෙන්න. අද ඒක මේවා ඔක්කොම ඒක මම කියන්නේ සියල්ල නේ. ඊට ජනමාධ්‍ය අමාත්‍යවරයා ඔහුට පැවරි තියෙන එකම ඩියුටි එක තමයි ඔහු ආරක්ෂා කරන එක. ඒ රාජකාරී හැටියට ඔබ කිව් පරිදි ඔහු වෙනම් ප්‍රකාශ කරනවා. නෑ මේකට ඔහුට විනිශ්චය දෙන්න අයිතියක් නෑ. ඔහු කවුද? ඔහු ජනමාධ්‍ය අමාත්‍යවරයා. කැබිනට් මණ්ඩලයේ ගත්ත තීන්දුව తీරන පහුවදාට පත්‍රවල කියන්න දෙයක් තියෙනවා. ඔච්චරයි. ඒ කියන්නේ හංගල ඕන දේවල් ටික කියන්නේ අර නිකන් මොනවා හරි තියෙන දේවල් ටිකක් කියලා අනිත් ටික හංගන් තියෙනවා. හංගන් ටික තියෙන අපි කියන්නේ. කැබිනට් පත්‍රිකාවල අපි ඉදිරිපත් කරන්නේ හංගපු පත්‍රිකා ටික. ඉතින් මම මේ කියන්නේ ඉතින් ඕක තමයි යාගේ ඩියුටි එක. දැන් වෙලා තියෙන දේ තමයි මොකද්ද? ඒක පස්සේ කළා එයා නිකන් විනිශ්චය දෙන කෙනෙක් බවට පත් වෙලා. එයාට කයිතියක් නැහැ. ජනමාධ්‍ය අමාත්‍යවරයා එම් පැමිණිල්ලක් ඇවිල්ලා තේ ප්‍රතිපලන විභාගයක් කරනවා. ඒ විභාගයෙන් අනතුරු එයාට ප්‍රකාශ කරන්න පුළුවන්. මොකක්ද සිද්ධ වෙන්නේ? අනික සාමාන්‍යතර නේ හොරුයි බඩුයි දෙකම ආණ්ඩුවේ කියන එක නෙමෙයි. ඒක නෙමෙයි. ඇත්තට අපි ඉදිරිපිට අපි නිකන් ඒවා සාහිත්‍ය කතා හැටියට අහලා තිබ්බේ. දැන් අපි ඉදිරිපිට ඉතා හොඳින් ඒවා අපිට ජීවමානව දකින්න. අපිට නිකම්ම කියවනේ. නිකම්ම කියනවා දැන් නේ. නේද? බඩුත් ආම්දුරුවන්ගේ හොරුත් ආම්දුරුවන්ම කියනවා නේද? ඕක නිසිතද? ඒක තමයි සිදු වී තිබෙන කේද වාචකේ නේ. ඒගොල්ලෝ රකින්නවා ආරක්ෂා කරනවා. හෙටත් බලන්න. නේ ජනමාධ්‍යවේදී පැහැරගෙන ගිහපොම දන්නේ නැහැ කියනවා.
බලන්න මොකද මේ මොකක් හරි රජේ වකීවිට කියන්නේ පහු පැමිණිල්ලක් ඇවිල්ලා තිබුණා. ඒ පැමිණිල්ල විවාහය කරමින් තිබුණා. ඒ විභාගේ තත්ත්වය මේකයි. තාම අපිට හොයාගන්න බෑ. එහෙම කියන්න ඕනේ. එහෙම කියන්නේ නැහැ. මොකක් හරි වීලුවක් කරනවා. Taman දාපු කණ්ඩායමක් ඉන්නවා. ඒ කණ්ඩායම අර ප්‍රශ්න අහනවා. වෙන ප්‍රශ්න අහන්න දෙන්නෙත් නෑ. අපි දන්න ඕක. ඊට පස්සේ ඉවරයි කියලා නැගිටලා යනවා hina වෙලා. ඕකනේ කරන්නේ. මේක තමයි අපි ඔය සෙල්ල මොකක්ද හරින ඔකත් අර හැම කවුද බ්‍රහස්පන්ද උදේ නිකන් ටිල්ලාන්ටියක් වගේ. හරිද? එහෙම නෙවෙයි මම කියන්න. අපි හිතන උග පළාත් සභා මැතිවරණයට ආණ්ඩුව එන්නේ නිකන් නෙමෙයි. දකුණු සහ බස්නාහිර පළාතෙන් සංඥාවක් ලැබිලා තියෙන ආණ්ඩුව පරාජයටපත් වෙනවයි කියලා. ඒ සංඥාව මකා ගැනීම සඳහා කරන්න පුළුවන් උපරිම දේ කරනවා. මේ වුණ සියලු රාජ්‍ය ආයතන යොදමින් තිබෙනවා. විශේෂයෙන් මොණරාගල දිස්ත්‍රික්කයේ ගම්වල ගම්මාන හිටියට නම් කරලා සියලු රාජ්‍ය සේවකයන් දැන් ජංගම සේවා. ගිහිල්ලා ඉල්ලුම් පත්‍ර පිරවනවා. ඒ ගෙදරින් කව පොලිමේනවා ගම්මේ අය. ගෙදරට මොනවද අඩු? තහඩු. තහඩු කියන එකට හරියක් දානවා. මොනවද අඩු? සිමෙන්ති ටිකක් කොට පහක් වුණා. සිමෙන්ති කොට පහක් හරියක් දාගෙන එනවා. මේක වයඹත් කරා හොඳේ. ඔය ඇප්ලිකේෂන් සෙල්ලම දැන් මොණරාගල ව්‍යාප්ත කරමින් යනවා. බදුල්ලෙත් මම හිතන්නේ. හරිද මේ දැන් ගිහිල්ලා හැම ගමකම ජංගම සේවය. රජ නිලධාරීන් බදාද හැර සියලු දෙනා අද අර ගම් වලට ගිහලා ජංගම සේවය කියනවා. ගමේ අය කෑම උයලා දෙන්න උනා. පොලොස් මැල්ලුම් හදලා නේ ඒ ඔක්කොම මාළු ටික කරවල ටික බෙදලා ගමේ අය ඒක හදලා දෙන්න ඕනේ. ඒ රජ නිලධාරීන් කෑම ටික දෙන්න උනා. ඊට පස්සේ අරගොල්ලෝ ප්‍රශ්න ටික අහනවා. ඇප්ලිකේෂන් දෙනවා. හරි දානවා උළු නම් උළු පොලොස් නම් පොලොස්. හරිද? මේක දාගෙන මොකද කරන්නේ? හරිද මේ සෙල්ලම දැන් පටන් ගන්න තියෙන්නේ. හරිද මේක වයඹදිත් කරා. වයඹට මේක උපයෝග කරගත්ත දැයට කිරුලෙන් මේ වදිනවා කියලා. මම දැන් මොණරාගලට මොකක් ඒකට හේතුව මොකක්ද කියන්නේ පුරවගෙන යන නිසා මුළු බලය යොදමින් තිබෙන. ඉතින් අපි ශක්තිමත්ම කණ්ඩායමක් අපි ඌව පළාත් සභාවට ඉදිරිපත් කරනවා. අපි පූර්ව ලෙසම මැතිවරණ ක්‍රියාදාමයට අවතීර්ණ වෙලා තිබෙන්නේ. මේ වනකොටත් අපි කුඩා ජනහම් පවත්වනවා. අපි ක්‍රියාකාරකම් හම්බ වෙනවා. අපි විශේෂම මුස්ලිම් දෙමළ ප්‍රජාවන් විශේෂම වතු කර දෙමළ ප්‍රජාවන් අපි හිතනවා. ඌව පළාත් සභා මැතිවරණේ විශේෂම දෙමළ ජනතාව වෙත අපේ පණිවිඩය ගෙන යාම සඳහා ඉතාමත් උදා අවස්ථාවක් බවට පත් කරගන්න ඔවුන් එක පුළුල් සංවාදය කරන්න අපි සැලසුම් හදලා තිබෙනවා. ඒ නිසා ජයග්‍රහී ප්‍රතිඵලයක් ලබා ගැනීම සඳහා වූ ක්‍රියාකාරකම් රැසක අපි ඌව පළාත් සභාවේ මේ නිරත වෙමින් සිටිනවා. කුමුක්කමේ ජලාශයන්තිය ගැන මේ සඳහන් කරා මේ පන්දුජ විදේශාන්ත මන්ත්‍රීවරයාට මේ මැටරන්ලා උතුමත් එක්ක විරෝධතාවය ප්‍රකාශ කරලා තිබුණා. මුතුමාලා මොන විදිහටද ඒක කරන්නේ? අපිට තියෙන්නේ මෙහෙමයි. ඒ කියන්නේ දැන් කුබුක්කන් ඔය නිසා ගම්මාන යට වෙනවා. ඒ ව්‍යාපෘති අර ජලාශයට මෙහෙම යට වෙනවා. ඔව් මම දැක කියලා තිබුණා. නමුත් මම හිතන්නේ එහෙම නෙවෙයි අපි ගන්න ඕන කුබුක්කන් ඔය ප්‍රශ්නයක්ද? එහෙම නැත්නම් උමා ඔය ප්‍රශ්නයක්ද? එහෙම නැත්නම් මේ මොරගහ කන්ද ව්‍යාපෘතිය ප්‍රශ්නයක්ද? දෙදුරු ඔය ප්‍රශ්නයක්ද කියන එක නෙවෙයි. මේ ආණ්ඩුව සකස් කළ තියෙන සංවර්ධන උපාය මාර්ගෙම වැරදි. ඒතකොට ඒ කුබුක්කන් වලට සල්ලි වෙන් කරන අයවැයට අත උස්සනවා. ඔය නිකන් නෙවෙයි සල්ලි වෙන්නේ. ඒ අයගේ පක්ෂය පාර්ලිමේන්තුවේ කුබුක්කන්නෝයේ ව්‍යාපෘතිය කියලා කුබුක්කන්නෝයේ ව්‍යාපෘතියට මෙච්චර මුදල් ප්‍රමාණයක් වෙන් කරනවායි කියනකොට අප්පුඩි ගගා සතුටු වෙනවා. ඔය ඒ කට්ටියගේ පක්ෂය. ඊට පස්සේ ව්‍යාපෘතිය එනකොට එතන ගිහලා කෑ ගන්නවා. මේ දෙබිඩිනේ. අපිට තියෙන්නේ මේ ආණ්ඩුව අනුගමනය කරමින් තිබෙන ආර්ථික ප්‍රතිපත්තියේ වැරදි. ඒ ප්‍රතිපත්තිය විසින් තමයි ඔය හැම දෙයක්ම සිදු වෙමින් තිබෙන්නේ. අපි විරෝධය දක්වන්න ඕනේ එතෙන්ට නැත්තම් හුදකලා එක එක සිද්ධි අපි ගන්න ගියොත් මම හිතන්නේ අපිට සිද්ධි පස්සේ ගියාට කිසි තේරුමක් නැහැ. මේ උපාය මාර්ගය වැරදි. ඒ නිසා අපි ප්‍රශ්න කරමින් තිබෙන්නේ මේ අනුගමනය තිබෙන ආර්ථික උපාය මාර්ගය වෙනස් කළ යුතු කියන ස්ථාවරයක තමයි අපි සිටින්නේ. හොඳයි.